මම යෝඩි ධර්මසිංහ දුම්බර පොහොර නිපදවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශකතුමා. ඇත්තටම අද අපි මේ මාධ්‍ය ප්‍රකාශනයක් කරන්න ගත්තේ ඔබ තමන්වහන්සේලා දන්නවා අපි දැනට අවුරුදු 50කට ආසන්න කාලයක් මේ දිගන අපි ගෝනවල ආශ්‍රිත ප්‍රදේශවල අපි දේශීය පොහොර අවශ්‍යතාවයක් කරන අවශ්‍යතාවය වෙනුවෙන් මේ ඩොලොමයිට් කර්මාන්තයේ නියැලී සිටින කණ්ඩායමක්. ඉතින් ඇත්තටම අපිට මෙතෙක් කල කිසිම ගැටලුවකට ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්න තිබුණ නැහැ. නමුත් අපි ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ දැක්කා පහුගිය සතියේ භූකම්පනයක් ඇති වෙලා අපේ ප්‍රදේශයේ හාරගම ප්‍රදේශයේ භූකම්පනයක් ඇති වෙලා ඒකේ පරීක්ෂණ කටයුතු කරන් යන අතරතුර මේකේ මේ අපේ ඩොලොමයිට් කර්මාන්තය සම්බන්ධවත් යම් යම් ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න හිටියා. ඉතින් ඔබ තමන්වහන්සේලාට මම කියන්න කැමතියි ඇත්තටම එකක් තමයි අපේ කර්මාන්තය දේශීය පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් කරන කර්මාන්තයක්. මේක ඇත්තටම කවුරුත් දකින්නේ නැහැ. අපි අපේ ළඟ ජීවත් වෙන්නේ අපේ ළඟ ඇත්තටම මේ කටයුතු කරන්නේ දුප්පත්ම අහිංසක මිනිස්සු. පවුල් 4000කට ආසන්න ප්‍රමාණයක් වක්‍රව මේකේ ජීවත් වෙනවා. ඉතින් මේ මිනිස්සු අපිත් එක්ක පැහැදිලිවම දේශීය පොහොර අවශ්‍යතාවයේ ඉඳලා අපේ ගොඩනැගිලි නිෂ්පාදනයේ අපි ඔය පොටි දේශීය පොටි තින්ත ආදී කටයුතු වලට ග්ලාස් ආදී මේ කටයුතු වලට සම්පූර්ණ දේශීය භාණ්ඩයක් වශයෙන් තමයි මේ හුණුගල පවත්වාගෙන යන්නේ. ඉතින් ඇත්තටම මේකේ මේ කර්මාන්තය අපි කරන් යන්නේ අපි මුලින්ම දැනුවත් කරන්න ඕනේ මේ කර්මාන්තය අපි කරන් යන්නේ අපි කාගේවත් අපි හිතුමතින් නෙවෙයි. මේක රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක අපි ගෙනත් තිබෙනවා ඔබතුමාලාට පෙන්වන්න. රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක අවසරයේ පරිදි අපි අපිට වඩා විශේෂඥ දැනුමක් තියෙන මේ භූවිද්‍යාඥයින් ඒ වගේම ඒ රාජ්‍ය නිලධාරීන්ගේ අවසරයේ පරිදි තමයි මේ කටයුතු කරන් යන්නේ. ඉතින් ඇත්තටම අපිට කියන්න පුළුවන් මේ කම්පැනි ඇත්තටම මම මේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් මටත් දැනුණා අපි හැමෝටමත් දැනුණා මේ කම්පැනි පැහැදිලිවම වෙලාව සටහන් කරොත් ඔබ තමුන්නාන්සේලාට පළවෙනි කම්පැනි සිදුුනේ රාත්‍රී 8:30ට. එතකොට දෙවෙනි කම්පැනි සිදුුනේ උදේ 6:45ට. ඇත්තටම මේක අපිට නිකන් මේ කසකුසුවක් ගියා මේක මේ බෝර දැමීමක් නිසා ඇති වූ තත්ත්වයක්ද කියලා. පැහැදිලිවම මම වකීමකින් ප්‍රකාශ කරනවා අපේ බලපත්‍රයේ අනුව උදෑසන 9 සිට හවස 4 වෙනකම් පමණයි කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේක කිසිසේත්ම අපිට සම්බන්ධයක් නැහැ. මොකද රාත්‍රී 8:30ට කිසිසේත්ම අපිට ඔබතුමාලා දන්නවා නම් අපේ මේ කැණීම් බලපත්‍රයේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය දීලා තියෙන හැටියට අපිට තියෙන්නේ අඩි 5ක ප්‍රමාණයක තමයි අපේ ගැඹුරු වලක් විදලා මේ බෝර පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම අපි බෝර වලක් පිපිරීමේදී ඒ ශබ්දයක් ඇහෙනවා තමයි. හැබැයි ඒක ඒ වල තුල ඒ මීටර 100ක් ඒ වගේම මීටර 500ක් වෙන දුරකට ඇහුණා මිසක් මේක මේ භූමියක් කැළඹෙන තරම්. දැන් මේක කැළඹිලා තියෙන්නේ ඔබ තමුන්නාන්සලා දන්න විදිහට හාරගම ප්‍රදේශේ. හාරගම මයිලපිටිය කියවලින්ද ඒ වගේම අබකොටි ආදී ප්‍රදේශ වලට තමයි ගොඩක් දෙනවා කියලා කියන්නේ. හැබැයි අපි පැහැදිලිවම හාරගම ප්‍රදේශයේ හුණුගල් නිදියක් නැහැ. ඒ කියන්නේ කවුරුත් කඩන්නේ නැහැ. එතකොට ඇත්තටම එහෙට දැනුණා නම් මම හිතන්නේ ඒක අපි ඇත්තටම මේ කනගාටු වෙනවා. අපේ පළාතේ දැන් අපේ අලුත්වත්ත ප්‍රදේශයේ මේ ජලාශය තිබෙනවා තමයි වික්ටෝරියා ජලාශය. ඉතින් වික්ටෝරියා ජලාශයේ ඔබතුමාලා නොදකින පැත්තක් වික්ටෝරියා ජලාශය 1984 පුරවලා තියෙන්නේ. මේ ජලාශයේ පිරීලා තියෙන මට්ටමේ මේ වෙනකොට තද හුණුගල් තට්ටුවක් තියෙනවා. ජලාශයට යට වෙලා තියෙනවා. එතකොට මේ හුණුගල් තට්ටුවේ යට වෙලා තියෙන මේ ජලාශයේ දැන් අපිට ආරංචි වෙන විදිහට මේ ජලාශය පුරවපු කාලේ ඉඳලා මේකේ තියෙන මඩ හේදිලා රොන් මඩ හේදිලා ගිහිල්ලා දැන් ඒකේ ගල් තට්ටු මතුවලා තියෙනවා. ඔබතුමාට ගියොත් දැක ගන්න පුළුවන්. එතකොට මේ ඩොලොමයිට් ගල. එතකොට ඒ ගල් තට්ටු අතරින් මේ කුහර මතුවලා මේ වතුර ප්‍රසාරණය වෙලා මේ කටයුතු වෙනවා කියන එක අපිට මම හිතන්නේ එක ප්‍රශ්නයක් වෙන්න ඇති. හැබැයි අපි කර්මාන්ත කරන පැතිවලත් මේ අපේ මේ සියලුම රාජ්‍ය ආයතන වල අවසරය පරිදි මේ කරයි යන්නේ. අපි ඔබතුමාලගෙන් ඉල්ලන්නේ ඇත්තටම මේක දැන් මාධ්‍ය දකින්නකොට මිනිස්සු හිතන්නේ මේක වෙනත් කෝණයකින් වෙනත් පැත්තකින් දකින්නේ. මොකද හේතුව මේක කවුරුත් දන්නේ අපේ ජීවත් වෙන අහිංසක පවුල්. හදිසියවත් අපි හිතමු දැන් මේක දේශීය පොහොරක්. දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් මේ කරන වැඩේදී අපිට ඉහළින් කවුරු හරි හෝ මේක මේ පිළිබඳ අවබෝධයක් නැතුව අපේ කර්මාන්තේ නවත්වුවොත් මම හිතනවා සෑහෙන විශාල පිරිසකට දේශීය අවශ්‍යතාවයේ තියෙන මේ ඩොලොමයිට් කර්මාන්තේ වැසී ගියොත් අපේ රටේ ආයෝජනයේට මම ඔබතුමාලට කියන්න ඕනි අපේ රජයක අපි ඇත්තටම පවතින හැම රජයකටම අපි විශාල බදු ප්‍රමාණයක් ගෙවනවා මේ කර්මාන්ත වලින්.
අපි එක එක දැන් අපි කර්මාන්තයේ ගත්තොත් එහෙම විශාල පිරිසක් මේක සිටිනවා. ඒ නිසා අපිට අනේක ප්‍රශ්න තිබෙනවා. හැබැයි අපි අද තමයි ඉදිරියට ඇවිල්ලා මේ මාධ්‍යමය සාකච්ඡාවක් කරේ. මොකද මේක අපිට ඇත්තටම ලොකු ගැටලුවක් අපේ මිනිස්සුන්ට ඒ වගේම අපේ අය බොහොම කලබල වෙලා ඉන්නවා මේ ප්‍රශ්නේදී මොකද මේ උනේ ඇයි මොකද්ද මේ ගැටලුව කියලා. අපි කියන්නේ ඔබ තමන්වහන්සේලා ඊටම බය නැතුව කියන්නේ මේක ඇත්තටම කාට ඇඟිලි දික් කරලා ඉඳලා හරියන්නේ නැහැ. හරියට නිශ්චිතව සඳහන් කරන්න පරීක්ෂණ කටයුතු කරලා මේකෙන් මෙන්න මේක නිසා තමයි මේ සිද්ධි සිදු වෙලා තියෙන්නේ කියලා. ඒක ඔප්පු කරොත් අපි සූදානම් අපි විශාල වශයෙන් අපි ණය වෙලා අපි ආයෝජනය කරලා මේ කටයුතු කරලා තියෙන්නේ. එතකොට අපිට මේක ඔප්පු කරොත් අපිටත් මොකක් හරි විකල්පයක් කරලා අපේ මිනිස්සු ඒ අහිංසක මිනිස්සුන්ගේ රැකියාව වලටත් විකල්පයක් කරලා අපි සූදානම් ඒ අවස්ථාවේදී ඒ අවශ්‍ය උපදෙස් අපේ රාජ්‍ය ආයතන ලබා දෙනවා නම් ඒවටත් අනුගත වෙන්න අපි සූදානම්. ඇත්තටම කියන්න ඕනේ ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඊයේ ඇත්තටම අපි කලබල වුණා නෙවෙයි. මෙතෙක් කාලයක් අපි මේ කර්මාන්තය කරගෙන යනකොට අපි ඊයේ සියලුම ප්‍රවෘත්ති විකාශන කරනවා. ඇත්තටම අපිට මාධ්‍යය කොහොමද කියලා කියන්න බෑ. ඒක පෞද්ගලික මාධ්‍යයක අපි දැක්කා ඒ ඉන්න විශේෂඥයෝ සඳහන් කරනවා මේක తాවකාලිකව නවත්තලා මේ පරීක්ෂණ කටයුතු කරන්න ඕනේ කියලා. අපි ඉතින් ඒ නිලධාරි මහතුරුට සඳහන් කරන්නේ අපි දන්නා තරමට අපේ කර්මාන්තේ ජලාශය ආශ්‍රිතව තිබෙන ඒ ඩොලොමයිට් කර්මාන්තයක ඒ කියන්නේ ඒ ගල්වල පවතින අය වික්ටෝරියා ජලාශයට හානියක් නොවන බවට වාර්තාවක් අරගෙන ඒ කියන්නේ ඒ වාර්තාත් අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතනවා එවන් වූ වගකීම් ඇති නිලධාරීන් ඇත්තටම ඒවා අපිට ලබා දීලා තියෙනවා නම් අපි ඇත්තටම ඒ අයට මතක් කරන්නේ පැහැදිලිවම මේවා ඔබ තමන්වහන්සේලා දීලා තියෙන ඒ කටයුතු එක තමයි අපි මේ පවත්වාගෙන යන්නේ. අපේ යම් අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක සකස් කර දෙනවා ඇරෙන්නට අපි ඇත්තට මේකට හදිසි වුණා නෙවෙයි. ඇත්තටම අපි බැලුවේ මේක අපි මුකුත්ම කතා නොකර හිටියොත් ඇත්තටම අපේ කර්මාන්තේ වැහුණාට පස්සේ මේ ගැන කතා කරලා තීරමක් නැති නිසා තමයි අපි අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවේ. ඍජු වශයෙන් අපේ පවුල් 7-800ක් ජීවත් වුණාට වක්‍ර වශයෙන් 4-5000ක් පමණ ජීවත් වෙනවා. මොකද හේතුවොත් අපේ ඔබතුමාලා නිකන් හිතලා බලන්න දැන් මේ ප්‍රශ්නේ මතු කරන්නේ මේ දිගන රජවැල්ල ගෝණවල ඒ වගේම මේ අපේ මේ තලාතුව ඒ පැත්තට. ඉතින් මාතලේ ප්‍රදේශයේත් අපිට වඩා ඩොලොමයිට් නිදිය කරනවානේ කැණීම් කටයුතු කරනවානේ. එතකොට මාතලේ ප්‍රදේශයේත් මේ ප්‍රශ්නේ මතු වෙන්න එපා. ඉතින් අපි ඉල්ලන්නේ මේක ඇත්තටම කියනවා නම් මේ පැහැදිලිවම අපිට විතරක් ඇතිවෙච්ච ගැටලුවක් නෙමෙයි මේක. ඒ නිසා අපි අපේ පමණයි මම කිව්වේ 4000කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා කියලා. ලංකාවේ බැලුවොත් සාමාන්‍ය 10000කට වැඩි පවුල් ප්‍රමාණයක් අහිංසක මිනිස්සු. මේකේ මම හිතන්නේ මේ ඩොලොමයිට් කර්මාන්තයේ ඉන්නේ කිසිම මේ උපාධිය අරගෙන එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සමත් අය නෙවෙයි අහිංසක දුප්පත් එදිනෙදා බත වේල හොයාගන්න මිනිස්සු අපිත් එක්ක ජීවත් වෙන්නේ. මේ මිනිස්සුන්ට කන කොකා හඬවනවා මේ ප්‍රශ්නේ දිගින් දුරට මතු වුණොත්. නෑ අපි කියන්නේ මේකයි. අපි සඳහන් කරන්නේ ඇත්තටම ඩොලොමයිට් නිදිය මේ අපේ ගෝණවල අපේ දිගන අලුත් අත ප්‍රදේශයේ පමණක් නෙවෙයි. අපි දන්නා තරමට මේ අපේ විශේෂඥයෝ සඳහන් කරනවා මේ නිදිය මෙහෙන් වවුනියාවේ යාපනයේ ඒ වගේම මුහුදු තීරය දක්වා දිගටම තියෙනවා කියලා. ඉතින් එතකොට පැහැදිලිවම අපි ප්‍රදේශයේ පමණක් ඉලක්ක කරගෙන මේක ප්‍රකාශ කිරීම අසාධාරණයක්. අපි ගත්තොත් එහෙම දැන් ඔය ඇත්තටම අපි පිළිගන්නවා ඩොලොමයිට් නිදිය කියන එක ඇත්තම තට්ටු වශයෙන් තියෙන. ඒක ලේයරයක් වශයෙන් තියෙන. ඒකේ මේ ඇත්තටම ජලය කිඳා බහින්න පුළුවන්. ඒක ඇතුලේ ජලය යන්න පුළුවන්. නමුත් ඒක අපි දැන් කරන කර්මාන්තය අපි කර්මාන්ත අලුත් අත ප්‍රදේශයේ තියෙන ගල්වල වල 6යි. එතකොට ඇත්තටම මේ විශාල වශයෙන් කරනවා කියන එක මේ මාධ්‍ය උලුප්පාගෙන ගෙනියනවාට ඔබතුමාලාට දකින්න පුළුවන්. ඇත්තටම මේ ගෝණවල ප්‍රදේශයේ මේ කර්මාන්ත ටික ඔක්කොම අපි කරා යන්නේ පැහැදිලිව අපි මේ බොහොම සුළු ප්‍රමාණයක් මේ කටයුතු කරා යන්නේ. ඉතින් මේ ගල එහෙනම් මුළු ලංකාවෙම ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඒ සියලුම පළාත්වල මේ ශබ්දය ඇහිලා මේ වගේ කටයුතු වෙන්න පුළුවන්. හැබැයි අපි පිළිගන්නවා මේ කම්පණේ පොළොවේ ඇතුලින් සිදුවන දෙයක්. ඒක අපිට කියන්න බෑ. ඒක කොහෙන් වුණාද කියන එක. හැබැයි අපි පැහැදිලිවම සඳහන් කරන්නේ අපි බෝර වලක් විදලා බෝර පිපිරීමකින් සිදු නොවුණා කියන එක අපි පැහැදිලිව බය නැතුව කියනවා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද හේතුව අපි මේ සියලුම බලපත්‍ර රැගෙන ලබා ගන්නකොට මේ සීලම නිලධාරීන් අපේ ශේෂ්ත්‍රයට එනකොට එයාලා ඒගොල්ලොන්ගේ නිපුණතාවයත් එක්ක ඒගොල්ලෝ අපේ ශේෂ්ත්‍ර පරීක්ෂා කරනවා. එතකොට මේ පරීක්ෂා කරනකොට ඒ කට්ටියට පැහැදිලිවම එතකොට මේ තොරතුරු ඒගොල්ලෝ සනාථ කරගන්න තිබ්බා මීට කලින්. එතකොට ඒ කට්ටිය පැහැදිලිවම දැන් එකපාරටම කියනවා නම් මේක නවත්තන්න ඕනි කියන එක අසාධාරණයක්. මම හිතන්නේ ඒක එහෙම නෙමෙයි වෙන්න ඕනි. අපිත් ලෑස්ති අපෙන් යම්කිසි වරදක් අපේ කරන කර්මාන්ත වලින් ඒකේ යම්කිසි අකටයුත්තක් සිදු වෙනවා නම් යම්කිසි ජලාශයට හෝ අපේ පොළොවට හානියක් වෙනවා නම් අපි කැමති නැහැ ඒක ඒකට මේ දිගින් දිගටම පවත්වාගෙන යන්න. හැබැයි ඔබතුමා කියන විදිහට එකපාරට එහෙම ප්‍රකාශ කිරීම සම්පූර්ණ අපි ඊළඟ එලා දකිනවා. මොකද හේතුව එතුමා යම් පරීක්ෂණයක් සිදු කරලා ඉවරලා හරිතොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කරා නම් ඊට වඩා වටිනවා කියන එක තමයි අපි සඳහන් කරන්නේ. සමහරවිට ඔබතුමා ওই ප්‍රකාශ කරේ ඇත්තටම මධ්‍යම පරිසර අධිකාරිය නෙවෙයි. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් තමයි අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය සඳහන් කරපු ආකාරයට A B කියලා කැටගරි දෙකකට ඇත්තටම
එතුමිය ඒ ප්‍රකාශිත සඳහන් කරා ඔබතුමාලා දැක්කනම් ඇත්තටම සුළු ප්‍රමාණයෙන් පවත්වාගෙන ගිය කර්මාන්තය මේ වෙනකොට වැහිලා කියලා. කවුරුත් මේ වෙනකන් කවුරුත් ඒකට කතා කරේ නැහැ. මොකද අපේ ඇත්තටම දැන් මේ බොහොම අතලොස්සක් පිරිසක් මේ කටයුත්ත කරලා යන්නේ. ඒක අපි නිවැරදි කරන්න ඕනේ. ඒ C B කියන A B C කියන කැටගරියේ අපිට ඇත්තටම මේකේ සඳහන් කර යුතුයි මුල්ම භූවිද්‍යාව කැණි බලපත්‍රය අපිට ලබා දෙනකොට C කැටගරිය කියන ලයිසන් එකට අපිට ලබා දුන්නේ මිනිස් ශ්‍රමයේ භාවිතා කරමින් මැෂින් යන්ත්‍ර භාවිතා කරන්න බෑ. මිනිස් ශ්‍රමයේ භාවිතා කරමින් තමයි මේක පවත්වාගෙන යන්න. නමුත් මම හිතන්නේ අද කාලේ වෙනකොට ඇත්තටම මිනිස් ශ්‍රමයේ තියෙන ප්‍රශ්නත් එක්ක මිනිස් ශ්‍රමයට කරන්න බැරි අපහසුතාවත් එක්ක පැහැදිලිවම අපිට ඒක B එහෙම නැත්නම් අලුත් C කැටගරියකට යන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේකේ ලොකු වෙනසක් වෙලා නැහැ. අපිට තියෙන්නේ මැෂින් එකක් භාවිතා කිරීම. එහෙම නැත්නම් අපි බෝර විදීමට මැෂින් එක මේ කම්ප්‍රෙෂරයක් භාවිතා කිරීම තමයි මේකේ තියෙන වෙනස. අපිට එහෙම නැතුව වෙන කිසිම දෙයක් සඳහන් කළා නැහැ. ඒ වගේම මතක් කරන්න ඕනි අපිට මාසික කියුබ් ප්‍රමාණයක් තිබෙනවා. මේ මාසික කියුබ් ප්‍රමාණය කියුබ් 525ක් කියන එක තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. අපි හැබැයි ඔබතුමාලා බලන්න අපි භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය අපි ප්‍රවාහන ඉල්ලුම්පත් කැඳවනවා. අපි මාසපතා ප්‍රවාහන ලබා ගන්නවා. මේ ප්‍රවාහනයේදී අපි කිසිසේත්ම ඔච්චර ප්‍රමාණයක් අපි ලබා ගන්නේ නැහැ. ඇත්තටම මොකද අපිට පාරිවත් යන්න බෑ. අපේ කර්මාන්තේ පොලිසිය අපේ ප්‍රවාහන බලපත්‍ර නමුතුනොත් අත්අඩංගුවට අරගෙන 50000කට වැඩි දඩේකටත් යටත් දෙනවා. හැබැයි ඒ ඔබතුමා කියන විදිහට ඇත්තටම ඒ C අලුත් ලයිසන් එක අනුව කියුබ් 1000ක සීමාවකට යන්න පුළුවන්. අපි පැහැදිලිවම අපිට දැනෙන විදිහට මේ කියුබ් 1000කට අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේක රජයේ නීතියක්. රජයේ දාලා තියෙන ඒ කටයුත්ත එක්ක යන්නේ. ඉතින් අපි ඇත්තටම අපිට හිතෙන්නේ මේකේ ප්‍රමාණය වැඩිවීම අපිට වාසියක් නෙවෙයි අපිට අවාසියක් සිදුවන්නේ. මොකද හේතුව අපි ඒක කියන්න ඕනි. ඒකෙන් අපිට වෙන්නේ අපි මේකේ මේ හැම ආයතනයකටම බදු ගෙවුනත් එක්කම ඉවර වෙලා අන්තිමට අපි දේශීය ආදායම් බදු එකට අපි පුද්ගලිකව බදු ලිපි ගුණයක් කරනවා. එතකොට මේ ලයිසන් එකේ තියෙන අපිට කඩන්න තියෙන ප්‍රමාණයට තමයි අපි ඒ ප්‍රමාණය බලන්නේ. එතකොට ඇත්තටම කියුබ් 1000ක් කියලා කිව්වොත් මම හිතන්නේ මේක නිකන් ඇත්තටම තවත් අපි බදු මුදල් වැඩි කර ගැනීමට ගන්නා ප්‍රයෝජනයක් වශයෙන් තමයි අපි දකින්නේ. මම W ගුණසේන දොළමයි නංගමගේ සංගමේ සමාජිකත්වයේ ලබන මම හිතන්නේ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා සියලුම කරුණු පැහැදිලි කරා. මම හිතන්නේ මට කියන්න තියෙන්නේ මේ කර්මාන්තය හරහා මේ ප්‍රදේශයේ මම හිතන්නේ මේ තියෙන එකම ආදායම් මාර්ගය තමයි මේ හුණුගල් කර්මාන්තය. මේ ගහක් කොලක් ගොවිතැනක් බතක් කිසිම දෙයක් කරගන්න බැරි පිරිසක් තමයි මෙහි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ කර්මාන්තේ වටා ගෙදර දොරට එදා වේල හොයාගන්න ලොකු ශක්තියක් වෙලා තියෙනවා මේ අපට ජීවත් වෙන සියලුම දෙනාට. මම හිතන්නේ මේ කර්මාන්තය අත්හිටුනොත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන මිනිසුන්ට මම හිතන්නේ කන්නක් නැති වෙන තත්ත්වයකටපත් වෙනවා. මොකද මුදල් සංසරණයේ විශේෂයෙන්ම ඩොලමයිට් කර්මාන්තය හරහා තමයි මේ ප්‍රදේශය තියෙන්නේ. මම හිතන්නේ අපේ ගරු මාධ්‍ය ප්‍රකාශකතුමා ප්‍රකාශ කර ආකාරයට එතුමා අතින් සියලුම අපේ අඩුපාඩුකම් පිළිබඳ විස්තර ලැබුණා. මම හිතන්නේ මට ප්‍රකාශ කරන්න තියෙන ඉපමණයි මිනිස්සුන්ගේ ඉදිරි අනාගතය ගැන හිතලා තීරණයක් ගන්න කියලා මම තම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නවත්තන්න උනොත් අපි නතර කරන්නේ මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මේ සම්බන්ධ සදාල විශේෂඥයෝ ගෙනල්ලා සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වලා අපි සෑහීමකටපත් වෙනවා නම් මේ කැණීම් ක්‍රමය නිසා මේ මොනවාද මේ භූකම්පන ඇති වෙනවා කියලා අපි ඒක සම්පූර්ණයෙන් පිළිගන්නවා. නැත්නම් නිකන් එක කෙනා කියන නොයෙක් සමානයි කියනවා ගෙවල් කඩාගෙන වැටෙනවා කියලා. සමහරයි කියනවා මේ නිකන් සද්දයක් යමුණා කියලා. ওই සද්දේ දැන් සති මාස කිහිපයකට පෙර අපේ තියෙන කුණු වලින් ආවා. කුණු වලින් ගින්දර අරගෙන කොම්පෝස්ට් වලින්. ඉතින් සමහරවල් කුණු වල තියෙනෙත් මහවැලි ගඟේ ඉඳන් මීටර 200ක් විතර දුරින්. ඒක නිසා අපිට ඇඟිලි දික් කරනවට වඩා සම්පූර්ණ පරීක්ෂණය පවත්වලා පිළිමත් පරීක්ෂණය පවත්වලා පිළිගන්න ආකාරයේ මතයක් අපිට ඉදිරිපත් කරොත් අපි ලෑස්ති නතර කරන්න. හැලීමක් නෙමෙයි. ඒකත් අපි හිතන්නේ චලනයක් කියලා. මේ වගේ දෙයක් කොළඹත් තුනන් කොළඹ කුණු වල මේ කුණු වල තුනා. ඒක නිසා බලන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේකට හේතුව මොකක්ද කියලා. දැන් මට මතකයි මගේ යාළුවෙක් මේ ළඟදී මේ ප්‍රචාරය වෙනකොට එයා කිව්වා එයා පත්තරේ දැක්කා කියලා මේ ජලාංශවල වතුර පිරෙන කාලේ අදහසක් විශේෂඥයෙක් ඉදිරිපත් කරලා තියෙනවා අවුරුදු 50කට විතර ගියාට පස්සේ නොඑක් සිදුවීම් මේ වගේ මේ පොළොව මත පිට නොඑක් සිදුවීම් වෙන්න ඉඩ තියෙනවා.
සමහර ලාවට හිතන්න පුළුවන් මේ වෙන සිදුවීමක් කියලා. ඔබතුමාලාට අයිතියක් තියෙනවා මේ පත්තර වලින් හොයලා බලලා මේක 1984 මේක එහෙම ඇත්තක් තියෙනවද කියලා හොයලා බලන්න. කුණවල තුන්සරද කොයිද කියන එක. ගිනින හමුදාවෙන් ඇවිල්ලා තමයි කුණවල නෙමෙයි. ඉතින් ඒක කියන්නේ සාමාන්‍ය මේ ගිනි ගැනීම නෙමෙයිනේ. සාමාන්‍ය ගිනි නම් කෙනෙකුට වතුර ටිකක් දාලා ඒක නිමන්න පුළුවන්. ගිනි නිවන්න හමුදාවම ඇවිල්ලා නිමනවා. ඒක මොකක් හරි විශේෂ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. නෑ. අපි කියන්නේ භූවිද්‍යා හෝ පරිසර හෝ මොනම හෝ ආයතනය කරන පරීක්ෂණ විද්‍යාත්මකව විශේෂඥ මත අනුව සම්පූර්ණ පරීක්ෂණ කරන්න ඕනේ මේ අපක්ෂපාතීව. මෙතන මේ මාධ්‍යයෙන් ඇවිල්ලා මිනිස්සු කතා කරන විදිහට ඒ වගේ එල්බගෙන මත ප්‍රකාශ කරන එක හරිම අසාධාරණයි. ඒක අපි පිළිගන්නේ නැහැ කීයටවත්. අපිට පිළිගන්න පුළුවන් ආකාරයට යම්කිසි විශේෂඥ මතයක් දෙනවා නම් අපි ඔක්කොම එකතු වෙලා යම්කිසි වෙන පිළිපිළිවෙලක් ගැන අපි මේ සාකච්ඡා කරනවා. දැන් ඇත්තටම මේ අපිට සඳහන් කරා පල්ලකැලේ භූවිද්‍යා පැසල් කැණීම් කාර්යාංශය තියෙනවා අපේ රිට්ට මාපකයක්. එතකොට ලංකාවේම 4ක් තියෙනවා කියලා සඳහන් කරා. ඇත්තටම දැන් මේ කට්ටිය අපි දැනන් හිටියේ නැහැ වික්ටෝරියා ජලාශයේ මේ වගේ මාපකයක් තියෙනවා කියලා. ඇත්තටම පළවෙනි එක වෙනකොට මේක භූමිකම්පාවක් නෙවෙයි කියන එක තමයි මේගොල්ලෝ ඔක්කොම සඳහන් කරන් ගියේ. හැබැයි ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි පොළවක් හෙල්ලිලත් මේ වගේ ලොකු සද්දයක් ඇහිලත් මේක කම්පනයක් නොවේ කියලා කීප තමයි ඒක එච්චර මම හිතන්නේ ප්‍රායෝගික නැහැ. මොකද හේතුව ඒ කට්ටිය ඒක අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. ඉතින් එතකොට ඔබතුමා කිව්වා වගේ එකපාරටම ඊයේ වික්ටෝරියා ජලාශයේ ඉන්න විදුලි කාර්යභාර ඉංජිනේරුතුමා සඳහන් කරා ඉංජිනේරුතුමා කිව්වා ඇත්තටම මේක දෙකම සටහන් වෙලා තිබෙනවා. පළවෙනි එකක් සටහන් වෙලා තිනවා. දෙවෙනි එකක් සටහන් වෙලා. ඉතින් මම හිතන්නේ ඒකම හොඳම උත්තරයක්. මේක පැහැදිලිවම භූමිකම්පාවකට ආසන්න මේ ලක්ෂණයක් කියන එක පැහැදිලිවම හොඳම උත්තරයක්. එතුමා ඒක ප්‍රකාශ කරා. ඉතින් මම හිතන්නේ ඒ වගේම කොළඹ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාලයේ සිල්දාරින් ඇවිල්ලා අපෙන් හිටන් ප්‍රකාශයන් කරගත්තා. අපෙන් හිටන් ඇහුවා පැහැදිලිවම අපි කිය යුතු එක දෙයක් තියෙනවා මේක අපේ පළාතට එන්න හේතුව අපි තොරතුරු අරන් බැලුවා ජලාශය දැන් ජලාශයට එහාමත්තෙන් තමයි තිබෙන්නේ හාරගම ප්‍රදේශය. ජලාශයට එහා පැත්තේ. ඒතකොට මේ ජලාශෙත් එක්ක තමයි මේක මතුවලා තියෙන්නේ පැහැදිලිවම අපි කවුරුත් නොකියවට ජලාශයෙන් ආපු ශබ්දෙත් එක්ක තමයි මේක අපේ ගමට ඇතුල් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අපිට ඇහිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි සන්තෝෂ වෙනවා මේ වෙනකොට ඒ අය දැන් සඳහන් කරේ මේක පැහැදිලිවම මේ කම්පනයක් නෙවෙයි කියන එක. නමුත් දැන් සටහන් වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරිදි පරීක්ෂණවලදී යම් සාධාරණයක් අපිට සිද්ධ වෙයි. මේක පැහැදිලිවම එතුමාලා නිරීක්ෂණයේ මට්ටමත් එක්ක. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න තියෙනවා ඇත්තටම අපේ සභාපතිතුමා සඳහන් කර විදිහට ඇත්තටම මේ දැන් ඔක්කොම ඇවිල්ලා පරීක්ෂණ කරන්න පටන් ගත්තේ ඩොලොමයිට් නිදිය සම්බන්ධව. හැබැයි ජලාශය සම්බන්ධව කවුරුත් පරීක්ෂණ කරන්න ගත්තේ නැහැ. ජලාශයට කවුරුත් ගියේ නැහැ. මම අර මුලින් සඳහන් කරපු විදිහට අර ජලාශය පුරවලා තියෙන ගල් තට්ටුව මේ වෙනකොට ඔබතුමාට පේනවා පෑදිලා හේදිලා ගිහලා තියෙනවා. එහෙනම් ඒකත් එක කර්මයක් වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතුමලා සඳහන් කරපු විදිහට කොම්පෝස්ට් අංගණිය තියෙන ජලාශයේ මැත්තේ. එතකොට කොම්පෝස්ට් අංගණියේත් පැහැදිලිවම අපේ ප්‍රාදේශීය සභාව යටතේ කරන් යන්නේ. හැබැයි අපි ඒකට ඇඟිලි දික් කරන්නේ නෙවෙයි. හැබැයි ඒ කුණු වලක් සම්පූර්ණම මේ අපේ ඩොලොමයිට් නිදි වලවල හාරලා තිබ්බ ගල් උඩ තමයි ගෙනත් දාලා පුරවලා දාලා තියෙන්නේ. ඒතකොට බැලුවොත් එimhe ඒකෙත් සම්පූර්ණම අපි දන්නවා ඔයගොල්ලෝ දන්නවා කොළඹ ප්‍රදේශයේම පුපුරවුවා. ඉතින් මේ මෑතක අපි ගිනි ගත්තා. ඉතින් ඒකේ අපි දන්න විදිහට මීතේන් වායුවක් අඩංගු වෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් සමහර විට ඒකත් ජලාශයට එකතු වෙනවා. ජලාශයේ මේ ඩොලොමයිට් නිදියත් එක්ක එකතු වෙනවා. සමහර විට ඒකත් එක දෙයක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් අපි කියන්නේ අපේ කර්මාන්තය රැකගන්න අපි මෙතන අපි ආත්මාර්ථකාමී වෙන්නේ නැහැ. අපි පැහැදිලි අපිටත් මේක සඳහන් කරන්න අපි විශාල වශයෙන් ණය ලබාගෙන මේ කටයුතු කරගෙන අපි අධිතාක්ෂණීය යන්ත්‍ර භාවිත කරන අපි මේ කටයුතු කරන්නේ. අපේ මේ අහිංසක ජනතාව මහපාරට දාන්න නැතුව අපිට මේක ඇත්තටම මේකට විකල්පයක් අපිට යොදාගෙන අපේ කර්මාන්තේ මීට වඩා ආරක්ෂා සහිතව කරන් යන්න ඔබ තමුන්නාන්සලට සහයෝගය දෙන්න කියන එක තමයි අන්තිම වශයෙන් මට ප්‍රකාශ කරන්න.